සරණයි ස්වාමින් වහන්සේ මෙහෙණින් වහන්සේ ආදරණීය දරු දැරියනි. මූලික පිරිවෙනේ පස්වන ශ්‍රේණියට අදාළ විද්‍යාව පාඩම් මාලාවේ හතරවෙනි විද්‍යාව පාඩම. මිනිසාගේ සමායෝජනය හා සමස්තිකය කියන මාතෘකාව තමයි අපි මේ වරට සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට මේ මාතෘකාවේ ඊට කලින් කොටස්වලදී අපි පාඩම යම් පමණකට ගොඩනගා ගත්තා. අපි කතා කරුවා මිනිසාගේ ස්නායු පද්ධතියේ ස්නායු පටකයේ දැනුම් මේකකේ නියුරෝනය ගැන. නියුරෝනයක ව්‍යුහය මොකක්ද? අක්ෂණ, අනුශාඛා, සෛල දේහ මේවා ගැන අපි කතා කරුවා. ඒ ඇසුරෙන් අපි කතා කරුවා සමායෝජනය කියන්නේ මොකක්ද කියලා. සමායෝජනය ගැන කතා කරනකොට අපි වචන හතරක තේරුම් ඉගෙන ගත්තා. උත්තේජේ, ප්‍රතිචාරේ, ප්‍රතිග්‍රාහක, කාරක. මේ හතර ඇසුරෙන් සමායෝජනය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරුවා. ඊළඟට අපි මිනිසාගේ සමායෝජන පද්ධති ගැන කතා කරුවා. අපි කිව්වා මිනිස් දේහය තුළ සමායෝජනයේ ආකාර දෙකකින් සිද්ධ වෙනවා. ස්නායු මැදිහත් වීමෙන් සිදුවන සමායෝජනය, ස්නායුක සමායෝජනය. ස්නායුක සමායෝජනයේ සිදු කිරීම සඳහා මිනිස් දේහය තුළ සකස් වෙලා තියෙන පද්ධතිය ස්නායු පද්ධතිය. ස්නායු මැදිහත් වීමකින් තොරව හෝමෝන මගින් සිදුවන සමායෝජනය අස්නායුක සමායෝජනයවත් රසායනික සමායෝජනය. ඒ රසායනික සමායෝජනයේ සිදු කිරීම සඳහා මිනිස් දේහය තුළ සකස් වෙලා තියෙන පද්ධතිය අන්තරාසර්ග පද්ධතිය. දැන් මේ විදිහට අපි කතා කරුවා. ඒ අර්ථය අපි මිනිසාගේ ස්නායුක සමායෝජනයේ සිදු කරන ස්නායු පද්ධතිය ගැන ඉගෙන ගත්තා. ඔබ වහන්සේලාට මතකයි, මේ දරුවන්ට මතකයි, ස්නායු පද්ධතිය අපි කොටස් දෙකකට වෙන් කෙරුවා. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතියට අයිති මොළය සහ සුෂුම්නාව. පර්යන්ත ස්නායු පද්ධතියට අයිති මොළයෙන් හටගන්න කපාල ස්නායු, සුෂුම්නාවෙන් හටගන්න සුෂුම්නා ස්නායු. එතකොට මේ මොළය ගැන අපි කතා කරද්දී අපි කියවා මොළය, මිනිසාගේ මොළය කපාල කුහරය තුල අන්තර්ගත වෙලා තියෙනවා. මොළේ ප්‍රධාන කොටස් තුනයි. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය සහ සුෂුම්නා ශීර්ෂකය කියන කොටස් තුනකින් මිනිසාගේ මොළය සමන්විත වෙනවා. මස්තිෂ්කය තමයි විශාලතම කොටස. අර්ධගෝල දෙකක් ලෙස පිහිටන්නේ. බෙහෙවින් රැලි වැටලා තියෙනවා කියනවා. අනුමස්තිෂ්කයවත් කුඩා මොළය ගැන කතා කරනවා. සුෂුම්නාවේ ආරම්භක කොටස සුෂුම්නා ශීර්ෂකයේ එක මොළයට අයිති කොටසක්. ඒකේ කාර්යයන් අපි කතා කරනවා. ඊළඟට අපි කතා කරුවා සුෂුම්නාව ගැන. සුෂුම්නාව කශේරුව තුලින් විහිදෙන සුෂුම්නාවේ ආරක්ෂාවට තියෙන කශේරුව. කශේරුව තුලින් සුෂුම්නාව විහිදෙන අතරතුර සුෂුම්නාවේ විවිධ ස්ථානවලින් සුෂුම්නා ස්නායු යුගල් හට ගන්නවා කියලා කිව්වා. ඒතර අද අපි ගත්තා මේ මොළය ගැන ඉගෙනගත්තු දේවල් කතා කරන්න මේ මිනිසෙකුගේ හිස් කබල ආශ්‍රිත රූප සටහන, මූණ ආශ්‍රිත. දැන් මේ පේන්නේ පේශි. හම අයින් කරාම මිනිසෙකුගේ හම අයින් කරලා ගත්තම පේන පේශි. මේ හිසේ තියෙන පේශි. මේ බෙල්ලේ තියෙන පේශි. කංකාල පේශි මේවා. මේවා එකින් එක ගලවන්න පුළුවන්. හරි. ඒතකොට දැන් අපිට පුළුවන් මේවා එකින් එක මේ විදිහට ගලවන්න. දැන් මේක මේ පේශිය ගැලුවම ඔබට පේනවා අස්ති යන හිස් කබල. මේ පේශියත් අපි ගලවමු. අන තවදුරටත් හිස් කබල පේන. දැන් පේශි ගලවන්නේ මේ මාස් හැම ගලවලා තිබුණේ. දැන් පේශි ගලවන්නේ. ඒතර අපිට ඇතුලින් තියෙන හිස් කබල පේනවා. මෙතන පේශියත් ගලවමු. අනේ හිස් කබල. මේ තියෙන හිස් කබලේ මේ තියෙන කපාලේ අර තට්ටේ කියන ප්‍රදේශය. අපි කියවා හිස් කබල ප්‍රධාන කොටස් දෙකයි. කපාලය සහ වක්ත්‍රය. දැන් මේ මුහුණේ පේශිත් ගලවන්න පුළුවන්. මේ විදිහට. ඔය තියෙන ඒතර මේ අක්ෂිකූපේ කලින් කොටසෙදි පෙන්නුවේ. මම කලින් කොටසෙදි පෙන්නුවේ. ඒ අක්ෂිකූපය. හරි. එතකොට මේවා මේ විදිහට ගලවන්න පුළුවන්. දැන් අපි හදන්නේ ගත්ත අපි පොඩ්ඩක් අයින් කරගමු. බෙල්ලේ තියෙන පේශි ටික. බෙල්ලේ පේශි කිහිපයක් තියෙනවා. හරි. ඒවත් අයින් කරගන්න හදන්නේ මම. මෙන්න
දැන් මේවා අයින් කරනකොට ඔබ වහන්සේට පේනවා මෙතනින් ස්නායු, ඒ සුෂුම්නා ස්නායු. දැන් අපි මෙන්න හිස් කබල ගලවන්න හදන්නේ. හිස් කබල ගලවන්න හදන්නේ. ඒ කියන්නේ කපාලේ මේකට කියන්නේ ලලාට කොටස. මෙන්න මේ අස්තිය ගල ලලාට අස්තිය මේක ඇත්තටම නල්ල හදන්න වැදගත් වන අස්තිය. නල්ලට කියන්නේ ලලාටේනේ. ලලාට ධාතුන් වහන්සේ කියලා අපි කතා කරන්නේ. බුදුන් වහන්සේගේ ඒ නල්ල ප්‍රදේශයට අදාළ කොටස. ඒ වගේ මෙතනත් ලලාට අස්තිය කියලා මේකට කියන්නේ. මේක ගැලෙව්වම අන්න අපිට පේනවා මොලේ. වෙන මොලේ. හරි. අර අපි ඊයේ කතා කරපු අපි අර නැත්නම් කලින් කොටසේ කතා කරපු හිස් කබල ඇතුලේ තියෙන මොලේ මේ අස්තියත් ගලෝ අන මොලේ පේනවා තියෙන විදිහ මස්තිෂ්කයේ තමයි මේ ලොකුවට පේන්නේ මේ අස්තියත් ගලෝ අන මස්තිෂ්කයේ පේනවා එකක් ගලෝ එතකොට සමහරකට අපිට ඔව් මේ විදිහට අපිට ඉවත් කරගන්න පුළුවන් මේ කොටස් මේ එකින් එක ඉවත් කරනවා දැන්. ඒකට පේනවා අපේ පේශි අයින් වෙනකොට මේක එක පේශි අපි අයින් කරනවා. අපිට පේනවා දැන් ඔය බලන්න මුහුණ හැදිලා තියෙන පේශි අයින් වෙනකොට අර හිස් කබලේ ස්වරූප අපිට පේන්න පටන් ගන්නවා. එකින් එක අපි අයින් කරනවා. හරි එතකොට පේනවා හිස් කබල දැන් මේ නාසය ඇත්තටම මේ ඔය තියෙන හරි ඔය විදිහට මේ පේශි විතරයි නාසයේ තියෙන මේකත් අයින් කළා දැම්මොත් නාසයක් නෑ ඇත්තටම ඔන්න ඔය විදිහට ඔන්න ඔහොම හරි ඔන්න ඔහොම ඉතින් අපිට බලා ගන්න පුළුවන් මේ ටිකත් අපි අයින් කරගෙන ගියොත් ඔන්න ඔහොම මොලේ මේ කොටසත් අපි අයින් කරමු අස්ති ටික මේවා අයින් වෙනකොට ඔන්න පේනවා මේ තියෙන දිව මේ තියෙන අක්ෂි ගෝලය දැන් පේනවා ඉතින් මේ අක්ෂි ගෝලය හරි මොකද මම හිස් කබලේ අයින් කරා එතකොට දැන් මොලේ පේනවා අපිට ඔන්න මොලේ ඒතර මේ මොලේ මෙන්න මේ පිටිපස්ස ප්‍රදේශය තමයි මේ පැත්තත් අපි පොඩ්ඩක් අයින් කරලා බලමු අන්න පේනවා මේ තියෙන අනු මස්තිෂ්කය මේක මේ තියෙන අනු මස්තිෂ්කය මේ පේන්නේ මේ මස්තිෂ්කය මේ තියෙන අනු මස්තිෂ්කය මේ පොඩියට තියෙන අනු මස්තිෂ්කය අනු මස්තිෂ්කය දැන් බැලුවමත් පේනවා මේ තියෙන පොඩියට අනු මස්තිෂ්කය පැහැදිලිද නේ මේ තියෙන අනු මස්තිෂ්කය අනු මස්තිෂ්කය ඔය තියෙන ඔන්න මස්තිෂ්කය මේ මස්තිෂ්කයේ ලොකුවට හරි මස්තිෂ්කය මේ තියෙන අනු මස්තිෂ්කය. එතකොට මේකේ සුෂුම්නා ශීර්ෂකයේ ඇත්තටම
අපිට බලන්න නම් සිද්ධ වෙයි මේවා අයින් කරන්න. එතකොට මේ තියෙන සුෂුම්නා ශීර්ෂකයේද මෙන්න මේ හරි මේ තියෙන මේ පේන සුෂුම්නාව මේ යන්නේ සුෂුම්නාව මේ තියෙන මෙතන අනුමස්තිෂ්කයේ පහළින් මෙන්න මේ ප්‍රදේශයේ සුෂුම්නා ශීර්ෂකය මේ තියෙන සුෂුම්නා ශීර්ෂකය කොය යන්නේ ඒක සුෂුම්නාව මේ පහළට මෙන්න මේක තමයි සුෂුම්නාව පැහැදිලි හරි ඒතර අපි ඒ කතා කරේ මොලේ ඒතර මොලේ කොටස් තුන මස්තිෂ්කය අනුමස්තිෂ්කය මෙන්න සුෂුම්නා ශීර්ෂකය මේ ටිකත් ඕන සිලෙක්ට් කරලා අයින් කරමු බලන්න අන්න අපිට හොඳටම පේනවා දැන් මේ තියෙන සුෂුම්නා සුෂුම්නාව මේ සුෂුම්නාව මේ තියෙන සුෂුම්නා ශීර්ෂකය ඔන්න පේනවා සිලෙක්ට් කරමු මේවා ටිකත් අද මේ වහන්සේලාට මේක හරියටම පෙන්වන්න ඕනේ හරි දැන් නම් මම හිතන්නේ ගම පැහැදිලි මේ තියෙන වසා වෙලි ඒ කියන්නේ ලිම්ෆ් නෝඩ් ඒ කියන්නේ වසා ගැටි තමයි මේ තියෙන්නේ කොළ පාටට ලිම්ෆ් නෝඩ් කියලා අපි කියන්නේ වසා පද්ධතිය ඉගෙනගෙන තියෙනවා කලින් ශ්‍රේණි වලදී ඒ වසා ගැටි තමයි මේ තියෙන්නේ වසා ගැටි ඔන්න පේනවා දැන් පැහැදිලි මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකය හරි කොහොමද පාටල දිනනවා මේ පාටලත් මං ගැලෙවුවා හරි නේද පැහැදිලි දැන් පේනවා මස්තිෂ්කය එතින් මස්තිෂ්කයේ අනුමස්තිෂ්කයේ සුෂුම්නා ශීර්ෂකයේ එකෙන් පටන් ගන්න සුෂුම්නාව ඔන්නක තමයි තත්ත්වය හිස් කබල ඇතුලේ හරි මොලේ මස්තිෂ්කයේ අනුමස්තිෂ්කයේ සුෂුම්නා ශීර්ෂකයේ පහළින් සුෂුම්නාව හට ගන්නවා සුෂුම්නාව මේ විදිහට හට ගන්න අතරතුර සුෂුම්නාව කශේරුව තුලින් පහළට ගමන් කරන අතරතුර සුෂුම්නා ස්නායු වරින් වර හට ගන්නවා කොට මේ බලන්න මෙතනින් තව අපිට හැහැීම බලා ගන්න පුළුවන් මේ දින අක්ෂි ගෝලේ හරි හිස් කබල මේ බලන්න දැන් මේ තියෙන නිකන් අක්ෂි ගෝලයක් තියෙන්නේ ඕක අර හිස් කබලේ අක්ෂි කූපේට හිර වෙලා තියෙන්නේ මේ තියෙන සාමාන්‍ය තත්ත්වයට පේච වලින් වැහුණට පස්සේ අපිට පේන්නේ නම් දැන් මේකත් ගලවගෙන අපිට ගියොත් මේ ඇහැ අපිට ඉස්සරහට ඕන වෙයි දැන් අපි කතා කරනවා ඔය ආයෙත් ඒ අක්ෂි ගෝලෙත් පේන්න පටන් ගන්නවා පැහැදිලි ඒ විදිහට තමයි නිසාගේ හරි මේ තියෙන මුහුණේ පේශි මේවා ගැලෙව්වම අර හිස් කබල තමයි අපිට පේන්න පටන් ගන්නේ. හරි. හිස් කබල. මේ පේශි වලින් තමයි අපේ මුහුණේ ඒ ලස්සන ඇවිල්ලා තියෙන්නේ. පේශි ගලවලා දැම්මට පස්සේ ඇත්තටම හිස් කබල තමයි තියෙන්නේ. පැහැදිලි. හරි. එහෙමනම් පැහැදිලි ඇති. මිනිසාගේ මොළයේ මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය කියන කොටස්. තා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ රූප සටහන. මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකය මේ මෙන්න මේ දැන් මෙතන මේ මස්තිෂ්කයේ මෙන්න මේ පහළ කොටස් වල
කරන්න වෙනවා. මේ ටික අයින් කෙරුවොත් මෙන්න මේ පහළ මෙන්න මේ හරියේ තියෙනවා හයිපොතැලමස් කියලා කොටසක්. හයිපොතැලමස් මේ මස්තිෂ්කයේ පහළ. අන්න ඒ හයිපොතැලමස් අසල තියෙනවා පිටියුටරි ග්‍රන්ථිය කියලා ග්‍රන්ථියක්. අද අපිට ඕන මේ යන්තම් මෙතන පේනවා සමහරක් වෙලාවට මෙන්න මේක නෝග මේවා පිටියුටරි ග්‍රන්ථිය. පිටියුටරි ග්‍රන්ථියත් අපි අද කතා කරනවා. අපිට අවශ්‍ය වෙනවා මේ පාඩමේ ඉස්සරහට. රයිට් පැහැදිලි ඇති. එහෙනම් අපි ඔන්න කතා කරා මොළේ කොටස් තුන මස්තිෂ්කය අනුමස්තිෂ්කය සුෂුම්නා ශීර්ෂකය. හොඳයි ඊළඟට අපි බලමු මේ කශේරුව තුලින් සුෂුම්නාව ගමන් කරන ආකාරය කොහොමද කියලා. මෙන්න තියෙනවා ස්වාමීන් වහන්සේ මෙහෙණින් වහන්සේ අපිට අවශ්‍ය කරන නැවතත් අර මොල් කොටස දැන් මම හිස් කබල ගැන කතා කරන්න යන්නේ කපාලේ ගැන මොළේ ගැන අපි ඉගෙන ගත්ත නිසා මට ඕන කරන්නේ මේ කශේරුව තුලින් සුෂුම්නාව ගමන් කරන ආකාරය පෙන්වන්න. ඒතර මේ තියෙන ඊට අදාළ අපිට පුළුවන් මේ ත්‍රිමාන රූප සටහනක් ගන්න. එතකොට මේ පේශි ටික අපි ඉස්සලා අයින් කරගමු. මේකේ මස් ටික පේශි ටික අපි ඉවත් කරනවා ඉස්සලා. එතකොටයි අපිට මේක පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නේ. හරි. දැන් එතකොට මෙන්න මෙතන පේනවා ඇති. මෙහෙම බැලුවොත් අපිට ඔන්න ඔය විදිහට බැලුවොත් මේ තියෙන කශේරුව පිටකොන්ද. කශේරුව පිටිපස්සෙන් බැලුවත් මේ තියෙන ඔන්න කශේරුව. මේ තියෙන පළවෙනි ඇට්ලස් කශේරුකාව. හරි මේ විදිහට. දැන් මේ කශේරුක මෙන්න මම මේ කශේරුක අතර තියෙනවා අන්තර් කශේරුක මණ්ඩල කියලා කොටසක්. අන්තර් කශේරුක මණ්ඩල ඉන්ටර්වර්ටිබල් ඩිස්ක්. ඒවා ගෙවෙනවා. ඒවා ගෙවුනම කොන්ද ඇද වෙනවා. වයසට යනවත් එක්ක මේ සමහරකට ඒවා ගෙවෙනවා. මේ තියෙන අන්තර් කශේරුක මණ්ඩල. මම මේ අන්තර් කශේරුක මණ්ඩල ඉවත් කරන්න හදන්නේ. ඒවා ඉවත් කරාම සමහර විට අපිට යාන්තමට බලා ගන්න පුළුවන්. හරි. සුසුම්නා මේ තියෙන සුසුම්නාව කහ පාට දණ්ඩ මේක ඇතුලෙන් යන. දැන් මේක බලන්න නම් අපිට සිද්ධ වෙයි එකක් අයින් කරන්න මාක්. කශේරුක මේ තියෙන කශේරුව. හරි. මේ තියෙන කශේරුව. අර මං කිව්වේ පිට මෙහෙම ඇල්ලුවාම හවු වෙනවයි කියලා. මේ කණ්ඨක ප්‍රසර ටික කශේරුකාවන්. මේ ටික අයින් කරන්න හදන්නේ. හරි. දැන් මම ගොඩාක් දුරට මේකේ පේශි සහ රුධිර වාහිනී ඉවත් කරගෙන හදන්නේ මේ. ඉවත් කරගෙන ඇත්තටම තියෙන්නේ ගොඩාක් දුරට. එතකොට දැන් පේනවද මේක ඇතුලේ මේ යන්නේ කශේරුව කහ පාටට යන්නේ කශේරුව. එකත් අයින් කරමු. කහ පාටට යන්නේ කශේරුව. කශේරුව ගමන් කරන්නේ මේ තියෙන කහ පාට අපි එක කශේරුකාවක් දෙකක් අයින් කරමු. අපි මේක වඩා පහසුවෙන් බලා ගන්නත් පුළුවන්. මේ ටික අයින් කරලා බලමු. අන්න පේනවද මේ මම අර කශේරුක අයින් කරා. අයින් කරා මේ කශේරුව මැදින් යනවා. මේකත් අයින් කරලා ඕනනම් බලන්න පුළුවන්. ඔය මේකත් අයින් කරන්න පුළුවන්. ඔය මේකත් අපිට අයින් කරන්න පුළුවන්. ඒතර මේ යන්නේ කශේරුව මැදින් සුෂුම්නාව යන්නේ මේ. සුෂුම්නාව යනවා. ඔය යන්නේ සුෂුම්නාව. මේ කශේරුවේ කශේරුකා මැදින් සුෂුම්නාව ගමන් කරන ආකාරය. ඒ ගමන් කරන අතරතුර සුෂුම්නාවෙන් සුෂුම්නා ස්නායු යුගල් හට ගන්නවා. අපි මේක තව කශේරුකා ටික ඔක්කොම ටික අයින් කරලා බලමු. මේ ටික අයින් කරා මේ හටගන්නේ සුෂුම්නාවෙන් සුෂුම්නා ස්නායු යුගල් මේ හටගන්න. හරි මේ ටිකෙත් හට ගන්නවා. නමුත් ඒවා එකේ පෙන්නලා නැහැ. මුල ටික විතරයි පෙන්නලා තියෙන්නේ.
සුෂුම්නා ස්නායුගල් හට ගන්නවා. ඒවා හටගෙන අර කශේරුකා මැදින් අතරින් එනවා මේ විදිහට. ඒතර මේ තියෙන්නේ අර සුෂුම්නා ශීර්ෂකේ හටගත් සුෂුම්නාව කශේරුව තුලින් ගමන් කරන ආකාරය. කශේරුව තුලින් ගමන් කරන ආකාරය පැහැදිලි. ඕක ඉන මට්ටම දක්වාම එනවා සෙන්ටිමීටර් 45ක් විතර දිග කුඩා ඇඟිල්ලේ ඝනකමට සමාන ඝනකමක් තියෙන දල වශයෙන් ස්නායු දණ්ඩක් සිලින්ඩරාකාර ස්නායු දණ්ඩක් සුෂුම්නාව. එහෙනම් පැහැදිලි ඇතිනේ. හරි. ඔන්න සුෂුම්නාව. කශේරුව තුලින් ගමන් කරන සුෂුම්නාව. පැහැදිලි. ඕකෙන් තමයි ඇඟේ අනික් තැන් වලට ස්නායු සපයන්නේ. සුෂුම්නාවේ යම් කොටසකට හානියක් වුණොත් ඉතින් ස්නායු සැපෙන අංගයේ අනික් ස්ථාන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මන නැති වෙනවා. ඒ ස්නායු සැපීමක් නැති නිසා. පැහැදිලි කරගත්තා. හොඳයි එහෙමනම්. මං තවදුරටත් ඔන්නේ නා මොළයයි සුෂුම්නාවයි ඔබ වහන්සේලාට මේ දරුවන්ට පැහැදිලි කරා. හොඳයි අපි යන්න හදන්නේ අපේ පාඩමේ ඉස්සරහට. අපේ මාතෘකාව ප්‍රතීක ක්‍රියා. අපේ පාඩම ප්‍රතීක ක්‍රියා. අපේ මාතෘකාව මේ කොටසේ. මොකද මේ ප්‍රතීක ක්‍රියාවක් කියලා කියන්නේ? ඇතැම් උත්තේජ සඳහා අපගේ අනුදැනුමකින් තොරව ෂණිකව ප්‍රතිචාර දැක්වෙන වෙලාවල් තියෙනවා. කියන්නේ අපි දන්නේ නැහැ. අපි හිතලා නෙවෙයි. අපගේ අනුදැනුමකින් තොරව ඒකට විද්‍යාවේ ලස්සන වචනයක් පාවිච්චි කරනවා අනිච්ඡානුගව. අපේ අනුදැනුමක් ඇතිව සිද්ධ වෙනවා නම් ඉච්ඡානුගයි. අපේ අනුදැනුමකින් තොරව සිද්ධ වෙනවා නම් අනිච්ඡානුගයි. අපි දැන් මම මේ කතා කරන එක මගේ අනුදැනුමක් ඇතුවනේ වෙන්නේ. මම හිතලා කල්පනා කරලා නෙමේ දේවල් කියන්නේ. ඒතර මම මේ කරන්නේ ඉච්ඡානුග ක්‍රියාවක්. හැබැයි මම නොදැනුවත් මං හිතන්නේ නැතුව මගේ අනුදැනුමකින් තොරව ඉබේ යම් ක්‍රියාවක් සිද්ධ වෙනවා නම් මගේ අතේ ඒක අනිච්ඡානුග ක්‍රියාවක්. උදාහරණයකට මගේ හෘදය පේශි ස්පන්දනය වීම, හෘදය ස්පන්දනය වීම. ඒක මම දැන් හිතන්නේ මගේ හෘදයේ පේශි ස්පන්දනය වෙන්නේ කී මං කරන්නේ නැහැ. හෘද පේශි වල ක්‍රියාකාරීත්වයත් හෘදයේ ස්පන්දනය වීම අනිච්ඡානුග ක්‍රියාවක්. මා සිතාමතා කරන ක්‍රියාවක් නෙවෙයි. දැන් ඒ විදිහට සමහර උත්තේජ සඳහා අපේ අනුදැනුමකින් තොරව ෂණිකව ප්‍රතිචාර දැක්වෙනවා. අන්න ඒවට අපි කියනවා ප්‍රතීක ක්‍රියා. උදාහරණයකට ගත්තොත් රත් වූ යමක අත ගැටුණා. ෂණිකව අත ඉවතට ගන්න. ඒක අපි හිතන්නේත් නෑ. දැන් මෙහෙම රත් වෙච්ච එකේ අත ගෑවෙනකොටම අනේ රත් වෙලා දැන් අත පිච්චෙනවයි කියලා හිතන්නේ නෑ. ගෑවෙනකොටම නොදැනුවත් අත ගැනෙනවා. ඒක දැකලා ඇති. අත්දැකලා ඇති මේ සිදුවීම. ඒ කියන්නේ දැන් මොකක් හරි රත් වෙච්ච එකක් ගෑවෙනකොට ගෑවිච්ච ගමන් ගන්නවා. ඒක ගන්න කියලා හිතුවේවත් නෑ අත. ගෑවෙනම ගත්තා. ගත්තට පස්සේ තමයි බලන්නේ මොකද උනේ. රස් දෙකක වැදිලා පිච්චිලා තුවාල වෙලාද. ඒව ඔක්කොම බලන්නේ අපේ අනුදැනුම ඇතුව. අරක මොකක්ද? ඇයි ඒක එතන තිබ්බේ? ඒව අපේ අනුදැනුම ඇතුව. නමුත් අර ගන්න මොහොත අපේ අනුදැනුමකින් තොරව වෙන්නේ. ඊළඟට දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ළමයි දෙන්නෙක් මං කියන මේ පාඩම අහන් ඉන්නවා. මෙහෙම වාඩි වෙලා අහගෙන ඉන්නවා. පාඩම එක ළමෙක් හොඳට සවන් ඉන්න අතරේ අනෙක් ළමයා පොඩ්ඩක් කව කටුවක් හරි මොකක් හරි පොඩි උල් එකක් අරගෙන හැබැයි රිදෙන්නේ මේ කියන්නේ තුවාල වෙන්නේ නැති වෙන අනිත් ළමයාගේ අතට චුට්ටක් මේ වන්නේ. දැන් අරයා ඒක දැක්කේවත් නැහැ. මේ ළමයා අනිනවයි කියලා. එයා පාඩමට අවධානය යොමු කරන් හිටියේ. හැබැයි මෙයාගේ කව කටුව අරයාගේ අතේ වදිනකොට ටක් ගාලා ගන්නවා. ගන්න. ඒ ගන්න එක එයා හිතලා නෙමෙයි කරන්නේ. එයාගේ අනුදැනුමක් සහිතව නෙවෙයි සිද්ධ වෙන්නේ. අනුදැනුමකින් තොරව සිද්ධ වෙන්නේ. හැබැයි ෂණිකෝ කියන අනිච්ඡානුගව ෂණිකෝ ප්‍රචාර දැක්කේ. පස්සේ තමයි බලන්නේ මොකද යන්නේ? ඇයි යන්නේ වට නිකන් ඉන්න බැරිද? කියලා එයාට බනින්න හරි මේ තුවාල වෙලාද කියලා බලන්නේ. ඒව අනුදැනුමක් ඇතිව වෙන්නේ. ඒක හරි. නමුත් අර අනිත් ළමයා මෙයාට අනිනකොටම අත ගන්න එක මේ ළමයාගේ අනුදැනුමකින් තොරව වෙන්නේ. අනිච්ඡානුකව. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙනවා අපේ මේ සමායෝජන පද්ධතිය තියෙනවා අපේ අනුදැනුමකින් තොරව ඇතැම් හානිකර උත්තේජ වලින් ශරීරයේ කොටසක් හෝ සම්පූර්ණ ශරීරයම ආරක්ෂා කර ගැනීම සඳහා ඇතැම් හානිකර උත්තේජ වලට අපේ අනුදැනුමකින් තොරව ෂණිකව ප්‍රතිචාර දැක්වේ. තව එකක් තමයි වේගයෙන් තමා දෙසට වාහනයක් එනවා පේනවා. දැන් පාරේ යනකොට
කෙනෙක් එක්ක කතා කර කර යන්නේ එකපාරටම වේගෙන් තමා දිසට වාහනයක් එනවා වෙනවා ටක් ගාලා පාරෙන් ඉවතට පයින්නවා. ඒක මේ වාහනේ එනවා දැන් මම පයින්න ඕනේ කියලා හිතේ දින්නේ නැහැ. දැක්ක ගමන් පැනනවා පාරෙන් ඉවතට. පැනලා තමයි පස්සේ හති දාගෙන බය වෙලා අර ගියපු වාහනකාරයටත් බැනලා නේද? ඒක එළවලුගේ විරියදොරාටත් බැනලා හරිද? අනේ මන් දන්නේ නැහැ මොන වුණාද කියලා මම පැන්න නෙමෙයි ඉබේ පැනුණා. ඔව් ඇත්ත. අනිච්චානුකෝ වෙන්නේ. මොකද හානිකර උත්තේජයක් හිත කල්පනා කර කර ඉන්න වෙලාවක් නැහැ. ශනිකෝ ප්‍රතිචාරය දැක්වේ. අන්න ඒවට අපි කියනවා ප්‍රතීක ක්‍රියා. ක්‍රිකට් ක්‍රීඩකයෙකුට හිස දෙසට එන පන්දුවක් දෙක ශනිකව හිස පහත් කිරීම. දැන් පන්දු යවන්න පන්දු එව්වට පස්සේ තත්පර දශම ගානයිනේ තියෙන්නේ පන්දුව තේරුම් ගන්න. එතකොට බවුන්සර් පන්දුවක් එවනවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ හිස දෙසට එන පන්දුවක් දැකම ශනිකව හිස පහත් කරනවා. ඒක ඔහුගේ අනුදැනුමකින් තොරව වෙන්නේ. පස්සේ බෝලි ගියාට පස්සේ බලනවා බවුන්සර් එකක් උඩින්ද ගියේ නෝ බෝල්ද හරි එහෙම කියලා බලන එක ඒක යාගේ අනුදැනුමක් සහිතව නමුත් අර පන්දුව කෙලිම හිස දෙසට එනවා ශනිකව හිස පහත් කිරීම අනිච්චානුකෝ ශනිකව වෙන්නේ හිස ආරක්ෂා කර ගැනීම සඳහා ශනිකව වෙන්නේ මෙන්න මේවට කියනවා ප්‍රතීක ක්‍රියා. ඇතැම් හානිකර උත්තේජ සඳහා අපගේ අනුදැනුමකින් තොරව ඉතා ශනිකව දක්වන ප්‍රතිචාර වලට අපි කියනවා ප්‍රතීක ක්‍රියා. මේ ප්‍රතීක ක්‍රියාවලදී තියෙන විශේෂත්වය තමයි ඒවා අපගේ අනුදැනුමකින් තොරව සිදුවීම. හිතාමතා කරන්නේ නෙවෙයි. ශනිකව. අනුදැනුමකින් තොරව දෙක ශනිකව සිදුවීම. කෙටි කාලයක් තුල තත්පර දශම ගාණක් තුල වැඩේ සිද්ධ වෙනවා. කෙටි කාලයක් තුල සිද්ධ වෙනවා. තත්පර දශම ගාණක් තුල සිද්ධ වෙනවා. අපගේ අනුදැනුමකින් තොරව සිදුවීම විශේෂ ලක්ෂණයක්. ඒ වගේම කෙටි කාලයක් තුල සිදුවීම. මේවා වෙන්නේ ඇත්තටම බොහෝ වෙලාවට හානිකර උත්තේජ වලින් දේහේ කොටසක් හෝ සම්පූර්ණ දේහම ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් මේ ප්‍රතීක ක්‍රියා පාලනයට සමහර ප්‍රතීක ක්‍රියා මොළේ මැදිහත් වීමෙන් සිද්ධ වෙනවා. මොළේ මැදිහත් වීමෙන් සිදුවන ප්‍රතීක ක්‍රියාවලට කියනවා කපාල ප්‍රතීක කියලා. කපාල ප්‍රතීක ක්‍රියා. මොළේ මැදිහත් වීමෙන් සිදු. මොකද මොළ ප්‍රතීක ක්‍රියා කියන්නේ ඒක කැතයිනේ. ඒ නිසා මොළේ මැදිහත් වීමෙන් සිදුවන ප්‍රතීක ක්‍රියාවට කියන්නේ කපාල ප්‍රතීක කියලා. උදාහරණයකට හිස දෙසට එන පන්දුවක් දෙක ශනිකව හිස පහත් කිරීම කපාල ප්‍රතීකය. මොකද ඇහෙන් ටක් ගාලා මොළයට යවන්න ලේසි නේ. සුෂුම්නාවට යවනවට වඩා. ඒක නිසා ඒක කපාල ප්‍රතීකයක්. ඊළඟට රසවත් ආහාරයක් දුටුවේ ශනිකව කටට කෙලීම. හිතලා නෙමෙයි කරන්නේ. ශනිකව කටට කෙලවනවා. ඒක අපි හිතා නිකන් මේ කටට කෙලවනවා කියලා එහෙම නෙමෙයි. රසවත් ආහාරයක් දුටුවේ ශනිකව කටට කෙලවනවා. මොළෙන් පාලනය වෙන කපාල ප්‍රතීකයක්. රත් වූ දෙක අත ගැටුණා ශනිකව අත ඉවතට ගැනීම. එතනදී රත් වෙච්ච එකේ අත ගැටුණම මේ අතේ සමෙන් උත්තේජය ගන්න. එයාට මොළයට යවන්න දුර වැඩි. ඊට වඩා ලේසි අත දිගේ සුසුම්නාවටයි. සුසුම්නාව මේ පිට දිගේ යනවනේ. සුසුම්නාවට යවන්න. මොකද මේ දැන් රත් වෙලානේ තියෙන්නේ. දැන් ওই රත් වෙච්ච එක අත ගැටෙනවා මේ රස්නේ කියන උත්තේජය හැමෙන් අරගෙන මොළයට යවලා මොළෙන් තේරුම් අරගෙන මේක රත් වෙලා දැන් තියෙන්නේ. දැන් මේකෙන් අත ඉවත් කරගන්න ඕනේ කියලා ප්‍රතිචාරය තීරණය කළා. ඒක ආයේ අතේ පේශි වලට එවනකොට පිච්චිලා ඉවරයි. ඒ නිසා කෙටිම ගමන් මාර්ගයේ මේක යවාගෙන වැඩේ කරගන්න ඕනේ. අතේ සමෙන් ගත්ත ශනිකව යවුවා සුසුම්නාවට. සුසුම්නාව කරන්නේ මොකද? සුසුම්නාවෙන් කරන ක්‍රියාවන් අපේ පාලනයට යටත් නෑ ඇත්තටම. සුසුම්නාව ශනිකව තීරණය කරනවා මේ වෙලාවේ මොළයට පණිවිඩය යව ඉන්න දුරයි. ඒක නිසා ටක් ගාලා සුසුම්නාවෙන් කියනවා අතේ පේශි වලට අත ඉවතර ගන්න. ඒක නිසා තමයි අපේ අනුදැනුමකින් තොරව ගෑවිච්ච ගමන් අත ඉවතර ගන්න. හැබැයි පස්සේ සුසුම්නාව මොළයට පණිවිඩය යවනකොට සුසුම්නාව මොළයට සම්බන්ධයි. පස්සේ සුසුම්නාව මොළයට පණිවිඩය යවනවා. මෙන්න මේම රත් වෙච්ච එක අත ගෑවුණා. මං අත ඉවතර ගන්න කිව්වා. ඉතුරු ටික ඔයා බලා ගන්න. අන්න අත ගත්තට පස්සේ ඉතුරු ටික වෙන්නේ මොළෙන්. අපේ අනුදැනුම ඇතුව. අත පිච්චුණාද කියලා බලනවා. කටින් පිඹිනවා කියලා. අතන කවුද අරක තිබ්බේ කියලා හොයනවා. ඇයි ඒක රත් වෙලා තියෙන්නේ කියලා බලනවා. තේරෙනවද? ඇතැම් විට දෝෂාරෝපණය කරනවා. නේද? හරිද? ඒක තිබ්බ කෙනාට ඒ ඔක්කොම අනුදැනුම ඇතුව. ඒක ද්විතීක ප්‍රතිචාර. ශනික ප්‍රතිචාරය රාස්නේ ආපු ගමන් අතෙන් සුසුම්නාවට යවුවා. අතේ සමෙන් සුසුම්නාවෙන් තීරණය කරා වැඩි වෙලා නැහැ. ශනිකව අතට පේශි වලට පණිවිඩ අත ඉවත් කරා. එතකොට ඒ ටික අපේ මොළේ අනුදැනුමකින් තොරව. ශනික. ඉතුරු ටික සුසුම්නාවෙන් ද්විතීක ප්‍රතිචාරය යවනවා මොළේට. මෙන්න මෙහෙම වෙලා තියෙනවා. ද්විතීක පණිවිඩය යවනවා මොළේට. මෙන්න මේ විදිහ දෙයක් වුණා මම මේ ටික කළා ඉතුරු ටික බලන්න කියලා. එතකොට මොළෙන් ඉතුරු ටික බලනවා ඒවා අපේ අනුදැනුමකින් ඇතුව සිදුවෙන්නේ. ඉච්ඡානුකෝ සිදුවෙන්නේ. එන රත්තු යමක අත ගැටුමට අත ශනික ඉවතර ගැනීම සුසුම්නාවෙන් පාලනය වෙන ප්‍රතීක ක්‍රියාවක්. ඒ නිසා අපි ඒකට කියනවා සුසුම්නා ප්‍රතීකය.
පාරේ යන විට පාදයේ කටුවක් ඇනි ක්ෂණිකව කකුල ඉවතට ගෙනියනවා. කටුව ඇනෙනකොටම ගන්නවා. ක්ෂණිකව. එතෙන්දි මොකද වෙන්නේ? කටුව ඇනෙනකොට වේදනාව කියන සංවේදනය එන්නේ කකුලේ සමට. කකුලේ සමෙන් මොළයට අරන් එන දුර වැඩි. කකුලේ සමෙන් ඉස්සලම ගේන්නේ ඉනාරියේ තියෙන සුසුම්නාවට. සුසුම්නාවෙන් තීරණය කරනවා වැඩි වෙලා නැහැ ටක් ගාලා කකුල ඉවතට ගන්න කියලා. කකුලේ පේශි වලට පාඩ දෙනවා. කකුලේ පේශි ක්‍රියාත්මක කකුල ඉවතට ගන්නවා. ක්ෂණිකව. එතකොට ඒ ටික අපි දන්නේ නැහැ මොළේ. ඇනෙන බව දන්නෙත් නැහැ ඉවතට ගත්ත බව දන්නෙත් නැහැ. ඊළඟට සුසුම්නාවෙන් ද්විතීයික පණිවිඩ යනවා මොළයට මෙන්න මෙහෙම එකක් වුණා. මං කකුල ඉවතට ගන්න කිව්වා. කටුවක් ඇනුණා. කකුල ඉවතට ගන්න කිව්වා. ඉතුරු ඒවා ඔයා බලන්න. ඒකට තමයි අපි කකුල උස්සලා කකුල ඇනිලාද, තුවාල වෙලාද, ලේනවද, මොකේද ඇනුනේ, ඇයි මේක මේ මිනිස්සු කවුද මෙතන දැම්මේ මේක. ඒ වගේ අනෙක් ප්‍රතිචාර ඔක්කොම අපේ අනුදැනුමේ ඉච්ඡානුකෝ වෙන්නේ. නමුත් අර කකුලේ කටුව ඇනෙනකොට ශනිකව කකුල ඉවතට ගැනීම අපේ අනුදැනුමකින් තොරව සිදුවන අනිච්ඡානුක ක්‍රියාවක්, ප්‍රතීක ක්‍රියාවක්. ඒතර ඒක පාලනය වෙන්නේ සුෂුම්නාවෙන් සුෂුම්නා ප්‍රතීකයක්. එහෙනම් ප්‍රතීක ක්‍රියා වර්ග දෙකයි. මොළේ මැදිහත් වීමෙන් සිදුවන ප්‍රතීක ක්‍රියා, කපාල ප්‍රතීක ක්‍රියා. ඒකත් ක්ෂණිකව සිද්ධ වෙනවා. නමුත් ඒකත් විතරයි මොළේ මැදිහත් වීමෙන් සිදුවනවා. අපි දන්නේ නැද්ද සර් කියලා කාට හරි ඉන්න පුළුවන්. නෑ. එතනත් ඇත්තටම ඒකට ඇත්තටම සුෂුම්නා ශීර්ෂකයේ තමයි ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ. මස්තිෂ්කේ නෙමෙයි. සුෂුම්නා ශීර්ෂකයේ ඒ මොළේ මැදිහත් වීමෙන් සිදු කරන උගත් ප්‍රතීක ක්‍රියා වලට සුෂුම්නා ශීර්ෂකයේ මොළේ කොටසක්නේ. සුෂුම්නා ශීර්ෂකයේ මැදිහත් වීමෙන් තමයි ඒක වෙන්නේ. ඒ නිසා මොළේ කොටසක් වුණත් මස්තිෂ්කයේ මැදිහත් වීමක් නැති නිසා එතනට අපේ අනුදැනුමකින් තොරව වෙන්නේ. පස්සේ අර දැන් හිස දෙසට පානවද ශනිකව හිස පහත් කිරීම. හරිද? ඒතකොට ඒක බොහෝ වෙලාවට සුෂුම්නා ශීර්ෂකයේ මැදිහත් වීමෙන් වෙන්නේ. හරි? නමුත් පස්සේ පන්දුව ගියාට පස්සේ ඒක ඇයි එහෙම ගියේ? ඊට පස්සේ අර පන්දුව යවන දිහා පොඩ්ඩක් ඔරෝල බලලා ඒව ඔක්කොම මොලේ මැදිහත් වීමෙන් කරන්නේ. හරි? ඒව පොළේ මැදිහත් වීමෙන් ඉච්ඡානුකෝ වෙන්නේ. නමුත් අර මුල් ටික අනුදැනුමකින් තොරව වෙන්නේ. තමා දෙසට වාහන දෙක ශනිකෝ පාරෙන් ඉවතට පැන්නේ. අනිච්ඡානුකෝ වෙන්නේ මොලේ මැදිහත් වීම. මොකද ඇහෙන් සුසුම්නාවට යනකොට මොලේට යවන්න ලේසිනේ. ඇහ ළඟයිනේ මොලේට. අර අපි ඉස්සලා දැකපු එකෙදි දැක්කේ. හරි ඒක නිසා මොලේට යවන්නේ. ඒතර මොලේ මැදිහත් වීම වෙන්නේ කපාල ප්‍රතීක. ඒ අනුව සමහර ප්‍රතීක ක්‍රියා මොලේ පාලනයෙන් සිදු වෙනවා. ඒවා කපාල ප්‍රතීක. සමහර ප්‍රතීක ක්‍රියා සුසුම්නාවේ මැදිහත් වීමෙන් සිදු වෙනවා. ඒවා සුසුම්නා ප්‍රතීක. කොහොම වුණත් ප්‍රතීක ක්‍රියාවක තියෙන විශේෂත්වය තමයි අපගේ අනුදැනුමකින් තොරව සිදුවීම. දෙක ඉතා කෙටි කාලයක් තුළ ශනිකෝ ප්‍රතිචාරය දැක්වීම. සාමාන්‍ය ප්‍රතීක ක්‍රියා සිද්ධ වෙන්නේ හානිකර උත්තේජවලින් දේහ කොටසක් හෝ සම්පූර්ණ දේහෙම ඉවත් කර ගැනීම සඳහා. නමුත් දැන් රසවත් ආහාර ඇතුළේ ශනිකව කාටට කෙලීනීම වගේ කාර්යයකදී ඒක හානිකර උත්තේජන නෙමෙයි. නමුත් ඒකත් මොළේ මැදිහත් වීමෙන් සිදුවන ප්‍රතීක ක්‍රියාවක්. පැහැදිලි කරගත්තද? හරිද? කැස්ස කිවිසීම වමනේ ඔක්කාරය ඒවත් ටිකක් ප්‍රතීක ක්‍රියා වගේ. කහින එක කියන්නේ අපි හිතලා කැස්ස ඇති කරන එක නෙමෙයි. ශනිකව අපිට එන කැස්ස එකත් ප්‍රතීක ක්‍රියාවක්. කිවිසුම් යාම ශනික වෙන එකක් නේ. එකත් ප්‍රතීක ක්‍රියාවක්. නහසයට කක්කරේ අනවශ්‍ය දෙයක් ඇතුළු වුණාම ඒක ඉවත් කිරීම සඳහා ශනිකව කිවිසුම් යනවා. ඒතකොට ඒකත් ප්‍රතීක ක්‍රියාවක්. මේවා ප්‍රතීක ක්‍රියා. ඒතකොට ප්‍රතීක ක්‍රියා යනු මොනවාද? අපගේ අනුදැනුමකින් තොරව ඇතැම් උත්තේජ සඳහා ශනිකව දක්වන ප්‍රතිචාර ප්‍රතීක ක්‍රියා. මේ ප්‍රතීක ක්‍රියා අපගේ අනුදැනුමකින් තොරව අනිච්ඡානුකෝ සිදුවීම විශේෂ ලක්ෂණයක්. ඒ වගේ මේක ඉතා කෙටි කාලයක් තුළ ශනිකව ප්‍රතිචාරය දැක්වීම විශේෂ ලක්ෂණයක්. මොළයෙන් පාලනය වන ප්‍රතීක ක්‍රියා කපාල ප්‍රතීක කියලා හඳුන්වනවා. සුෂුම්නාවෙන් පාලනය වන ප්‍රතීක ක්‍රියා සුෂුම්නා ප්‍රතීක කියලා හඳුන්වනවා. මේක විශේෂත්වය තව එකක්. ප්‍රතික්‍රියාවකදී ආවේගය යන්න පුළුවන් කෙටිම ගමන් මාර්ගය. කියන්නේ ප්‍රතිග්‍රාහකයෙන් උත්තේජය ගත්තට පස්සේ ටක් ගාලා එක්කෝ ළඟම තියෙන සුෂුම්නාවට එහෙම නැත්නම් ළඟම තියෙන මොළයට පණිවිඩය යවුවා ටක් ගාලා තීරණය කළා ආයේ චාලක නියුරෝන දිගේ ටක් ගාලා කාරකයට කියනවා ඉක්මනට පණින්න. මොකද මේ ප්‍රතිචාරය ශනිකව දැක්වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒක නිසා මේකෙදි වැඩි වෙලා ගන්න බෑ. ඒ නිසා ආවේගය යන්න පුළුවන් කෙටිම ගමන් මාර්ගය ගිහිල්ලා ප්‍රතිග්‍රාහකලා කාරකයට ප්‍රතිග්‍රාහකයෙන් සංවේදක නියුරෝනෙන් එක්ක සුසුම් ළඟම තියෙන සුසුම්නාවට මොලේ නම් මොලේට ගෙනල්ලා ශනිකව ප්‍රතිචාරය තීරණය කළා චාලක නියුරෝන දිගේ යවලා ටක් ගාලා කාරකයෙන් ප්‍රතිචාරය දක්වනවා. ඒ නිසා ප්‍රතීක ක්‍රියාවකදී ආවේග ගමන් ගන්න යන්න පුළුවන් කෙටිම මාර්ගය. කෙටිම මාර්ගය කියොත් තමයි ශනිකව උත්තේජන ප්‍රතිචාර දැක්වෙන්න පුළුවන් වෙන්නේ. ඒකත් මේකේ විශේෂත්වයක්. හොඳයි එහෙමනම් ප්‍රතීක ක්‍රියාවවත් රිෆ්ලෙක්ස් ඇක්ෂන් අපගේ අනුදැනුමකින් තොරව හෙවත් අනිච්ඡානුක ඇතැම් උත්තේජ සඳහා ශනිකව දක්වනු ලබන ප්‍රතිචාර ප්‍රතීක ක්‍රියා නම් වේ. උදාහරණ 1. රත් වූ යමක අත ගැටුණු විට ශනිකව අත ඉවතට ගැනීම. පාදයේ කටුවක් ඇනුණු විට ශනිකව පාදයේ එසවේ.
හිස දෙසට එන පන්දුවත් දෙක ශනිකව හිස පහත් කිරීම. රත්තු යමක අත ගැටම ශනිකව අත ඉවතට ගන්න එක ප්‍රතික්‍රියාවක්. හානිකර උත්තේජයක් මේක. පාදයේ කටුවක් යන විට ශනිකව පාදයේ එසවීම ප්‍රතික්‍රියාවක්. ඒකත් හානිකර උත්තේජයක්. හිස දෙසට එන පන්දුවත් දෙක ශනිකව හිස පහත් කිරීම එකත් හානිකර උත්තේජයක්. හුඟක් වෙලාවට ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ හානිකර උත්තේජ වලින් ශරීරය ආරක්ෂා කරගන්න තමයි හුඟක් වෙලාවට වෙන්නේ. අර රසවත් ආහාරයක් දුටු කටට කෙලිනීම වගේ එකක් ඒතර හානිකර උත්තේජ නෙමෙයි. ඒ හැරෙන්නේ ඒ වගේ සුළු අවස්ථා කිහිපයක් හැරෙන්න. අනික හුඟක් අවස්ථාවලදී මේක වෙන්නේ හානිකර උත්තේජ වලින් ශරීරය ආරක්ෂා කරන්නට. right. ඊළඟට අපි බලමු. ප්‍රතික්‍රියා සිදුවන්නේ ඇතැම් හානිකර උත්තේජ මගින් අදාළ ශරීර කොටස හෝ සම්පූර්ණ ශරීරයම ආරක්ෂා කර ගැනීමටයි. මේ ඇති විශේෂත්වය වන්නේ මේවා අපගේ අනුදැනුමකින් තොරව සිදුවීම හා ඉතා ශනිකව සිදුවීමයි. ඇතැම් ප්‍රතික්‍රියා මොළය මගින් පාලනය වේ. ඒවා කපාල ප්‍රතික නම් වේ. තවත් සමහරක් ප්‍රතික්‍රියා සුෂුම්නාවෙන් පාලනය කෙරේ. ඒවා සුෂුම්නා ප්‍රතික නම් වේ. මොළයෙන් පාලනය වන ප්‍රතික්‍රියාවට කියනවා කපාල ප්‍රතික. සුෂුම්නාවෙන් පාලනය වන ප්‍රතික්‍රියාවට කියනවා සුෂුම්නා ප්‍රතික. කපාල ප්‍රතික සඳහා නිදසුන් ලෙස හිස දෙසට එන පන්දුවත් දෙක ශනිකව හිස පහත් කිරීම කපාල ප්‍රතිකය. හිස දෙසට එන පන්දුවත් දෙක ශනිකව හිස පහත් කිරීම කපාල ප්‍රතිකය. ඒ කියන්නේ මොළෙන් පාලනය වෙන මොකද ඇසෙන්නේ ඔක දකින්නේ ඇස මොළයට කිට්ටුයි. ඒ නිසා සුෂුම්නාවට යව ඉන්න දෙයක් නැහැ. මොළයට යවලා මොළේ සුෂුම්නා ශීර්ෂක කොටස හරහා ටක් ගාලා මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඇත්තටම මස්තිෂ්කයට තමයි ඉස්සලම් පෙනීම තියෙන්නේ. එතන ඒක හරහා ගිහිලා සුෂුම්නා ශීර්ෂකයක් වැදගත් වෙනවා මෙතන. ශනිකව හිස පහත් කිරීම රසවත් ආහාරයක් දුටු විට ශනිකව කටට කෙලීනීම කැස්ස කිවිසුම් යාම ආදී දැක්විය හැකියි. සුෂුම්නා ප්‍රතික සඳහා නිදසුන් ලෙස පාදයේ කටුවක් යන විට පාදයේ ශනිකව එසවීම රත්තු යම කත ගැටුම ශනිකව අත ඉවතට ගැනීම ආදී දැක්විය හැකියි. එහෙනම් මොළයෙන් පාලනය වන ප්‍රතික වලට කියනවා කපාල ප්‍රතික. උදාහරණ මතක තියාගන්න ඕනේ ඔබ වහන්සේලා. විභාගෙදී අහුවොත් එහෙම ළමයි ලියන්න පුළුවන් වෙන්න ඕනේ. සුෂුම්නාවෙන් පාලනය වන ප්‍රතික්‍රියාවලට කියනවා සුෂුම්නා ප්‍රතික. ඒවට උදාහරණ මතක තියාගන්න ඕනේ. මොකද විභාගෙදී මේවා අහනවා. ප්‍රතික ඡාපය රිෆ්ලෙක්ස් ආර්ක් එක. මොකද්ද මේ ප්‍රතික ඡාපය කියන්නේ? මම කියවා ප්‍රතික ක්‍රියාවකදී ඊතා ශනිකව උත්තේජයට ප්‍රතිචාරය දැක්වෙන්න ඕනේ නිසා මේකෙදී ආවේග ගමන් ගන්න යන්න පුළුවන් කෙටිම ගමන් මාර්ගය. ආවේග යන්න පුළුවන් කෙටිම ගමන් මාර්ගය. ප්‍රතික ක්‍රියාවකදී ආවේග ගමන් ගන්නා කෙටිම ගමන් මාර්ගයට කියනවා ප්‍රතික ඡාපය. ප්‍රතික ක්‍රියාවකදී ආවේග ගමන් ගන්නා කෙටිම ගමන් මාර්ගය ප්‍රතික ඡාපය. හරිද? එහෙනම් ප්‍රතික ඡාපය anu ප්‍රතික ක්‍රියාවකදී ආවේග ගමන් ගන්න කෙටිම ගමන් මාර්ගය. ඒතර ප්‍රතික ඡාපයට අයිති වෙන්නේ මොනවද? දැන් අපි දන්නවා අපි ගමුකෝ රත්තු යමක අත ගැටුණට අතශනික විවතර ගැනීම කියන්නේ. ඒතර ඒ රස්නේ උත්තේජය ගන්න ප්‍රතිග්‍රාහක අවයවය සම. හරිද? එතකොට සමෙන් ගත්තා. සමෙන් අරගෙන මේක ඊළඟට දෙන්නේ සංවේදක නියුරෝනට. ඒ ප්‍රතිග්‍රාහකයේ සිට මධ්‍ය ස්නායු පදයට මොළයට හෝ සුෂුම්නාවට ආවේග රැගෙනීමට වැදගත් වන නියුරෝන සංවේදක නියුරෝන. එහෙනම් සමෙන් අරගෙන ඔක සංවේදක නියුරෝන දිගේ එවනවා ළඟම තියෙන සුෂුම්නාව නිසා සුෂුම්නාවට. එහෙනම් ඊළඟට එන්නේ සංවේදක නියුරෝන. සංවේදක නියුරෝනි. සංවේදක නියුරෝනින් ඊළඟට එවන්නේ සුෂුම්නාවට. මොකද මෙතන අත ළඟයි සුෂුම්නාවට. සුෂුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝනි. සුෂුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝනය ඊළඟට සුෂුම්නාවෙන් තීරණය කරනවා අත ඉවතර ගන්න ඕනි කියලා. ඒක යවන්නේ චාලක නියුරෝනි. මධ්‍ය ස්නායු පද්ධතියේ සිට කාරකයට ආවේග ගමන් කරන නියුරෝන චාලක නියුරෝන. එහෙනම් මේ අන්තර්මධ්‍ය නියුරෝනි ඊළඟට පණිවිඩ දෙනවා චාලක නියුරෝන. චාලක නියුරෝනි. චාලක නියුරෝනෙන් පණිවිඩය අරන් ගිහලා දෙනවා අතේ පේශිය. ඒ කියන්නේ කාරකයට. අතේ පේශි කාරකය. අන්න එතකොට අතේ පේශි ක්‍රියාත්මක වෙලා අත ශනිකව විතර ගන්නවා. ඊට පස්සේ අර ද්විතීකව සුෂුම්නාවෙන් පණිවිඩ මොළයට යවන එක ප්‍රතික ඡාපයට අයිති වැඩක් නෙමෙයි. මෙතනදී ආවේග ගමන් ගන්න කෙටිම ගමන් මාර්ගය.
රස්නේ අතරේ සමට දැනනවා සමෙන් ටක් ගාලා සංවේදක නියුරෝන දෙකේ සුසුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝන්ට එවුවා එයා තීරණය කළා රයිට් මේක කරන්න ඕනේ අතීතතර ගන්නයි කියලා ශනිකව චාලක නියුරෝන දෙකේ අතේ පේශි වලට පණිඩ එවුවා අතීතත මෙන්න ආවේග ගමන් ගත්ත කෙටිම ගමන් වාගේ අපි තව එකක් ගමු පාදේ කටුවක් කැඩෙන විට ශනිකව පාදේ එසවීම ගමු ඒතර පාදේ කටුවක් කැඩෙනකොට වේදනාව කියන උත්තේජය ලබා ගන්නේ පාදේ සමේ එන එතනදී උත්තේජය ලබා ගන්න ප්‍රතිග්‍රාහක අවයවයේ පාදේ සම ඉතින් සම කියලා දාමු සම පාදේ සම ඊළඟට ඒක ටක් ගාලා පාදේ සමේ ඉඳලා සංවේදක නියුරෝන දිගේ එයාටත් ළඟ සුසුම්නාවට එවනවා සංවේදක නියුරෝනේදී සංවේදක නියුරෝනේදී එවුව සුසුම්නාවට සුසුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝනෙට එන්නේ සුසුම්නාවේ අන්තර් මධ්‍ය නියුරෝනය ඒකෙන් ඊළඟට ඔය පණිවිඩය තීරණය කරන සුසුම්නාවෙන් අන්තර් මධ්‍ය නියුරෝනේ දැන් කරන්න ඕනේ දේ කකුල ඔසවන එක ඒකට චාලක නියුරෝනේ දිගේ පණිවිඩය යනවා කකුලේ පේශි වලට දැන් යන්නේ චාලක නියුරෝනේ චාලක නියුරෝනේ දිගේ පණිවිඩය යවනවා කකුලේ පේශි කාරකේ කකුලේ පේශි වලට කකුලේ පේශි ඉස් වෙලා කකුල ඉවත් කරනවා කකුලේ පේශි අන්න නම් සම ඒ කියන්නේ ප්‍රතිග්‍රාහකයේ සංවේදක නියුරෝනේ සුෂුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝනේ චාලක නියුරෝනේ කකුලේ පේශි ඉවත් කාරකේ. ඒතර ඊළඟට අපි තව එකක් ගමු. අපි ගමු හිස දෙසට එන පන්දුවක් දැක ශනිකව හිස පහත් කිරීම. ඒතර පන්දුව දකින්නේ ඇහෙන්. ඒතර ප්‍රතිග්‍රාහකයේ ඇස. ඇසෙන් ගන්නවා මේක. උත්තේජය. ඇස. ඇසෙන් අරගෙන ටක් ගාලා ඕක සංවේදක නියුරෝන දිගේ මොලේට ළඟ මොලේට යවනවා. සංවේදක නියුරෝනේ. සංවේදක නියුරෝන. මොලේ අන්තර්මධ්‍ය නියුරෝන තියෙන එක නවා ශනිකව දැන් කරන්න ඕනේ වෙන වැඩ කර කර ඉන්න විදියක් නැහැ. ශනිකව හිස පහත් කරන එක අන්තර්මධ්‍ය නියුරෝන. මොලේ අන්තර්මධ්‍ය නියුරෝන. මොලේ අන්තර්මධ්‍ය නියුරෝන. ඒකේ යවනවා යා ටක් ගාලා චාලක නියුරෝනයක් දිගේ ඒ ඇඟේ අදාළ පේශි වල හිස පහත් කරන්න ඕනේ. හිසේ පේශි, බෙල්ලේ පේශි ඒවට යවනවා. යවන්නේ මොකක්ද දිගේද? චාලක නියුරෝනයක් දිගේ. මධ්‍ය ස්නායු පද්ධති මොලේ සුසුම්නාවේ ඉඳලා ආවේග කාරකයට අරන් යන නියුරෝන චාලක නියුරෝන. එහෙනම් චාලක නියුරෝනයක් දිගේ මේක යවනවා. කොහෙටද යවන්නේ? අදාළ පේශි වලට. බෙල්ලේ පේශි, ඇඟේ පේශි මොකද හිස විතරක් පාත් කරන්න බෑනේ. හිස පාත් කරලා ඇඟ පාත් වෙන්න ඕනේ, බෙල්ල පාත් වෙන්න ඕනේ, හිස පාත් වෙන්න ඕනේ. ඒ අදාළ පේශි වලට. අන්න එතකොට ටක් ගාලා හිස පහත් වෙනවා පන්දු වෙන අතරතුර. මේක ශනිකව සිද්ධ වෙනවා. එතකොට දැන් ඔබ වහන්සේලාට පේනවා ළමයින්ට පේනවා. දැන් ප්‍රතික ඡාපයේ හැම වෙලාවෙම මුලින්ම ඉන්නේ ප්‍රතිග්‍රාහකයක්. සම, ඇස, කන, නාසය, දිව වගේ ප්‍රතිග්‍රාහකයක්. ඊළඟට පොදුයි සංවේදක නියුරෝන. ඊළඟට තියෙන්නේ මේ බලන්න මේ කැල්ල එක්ක සුෂුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝනේ නැත්නම් මොලේ අන්තර්මධ්‍ය නියුරෝනේ. මොලේ සුෂුම්නාවට දෙකටම පොදුයි කියන්න පුළුවන් මධ්‍ය ස්නායු පද්ධතිය. එහෙනම් අපිට මේක පොදුවේ නිරූපණය කරනවා ලියන්න පුළුවන් මධ්‍ය ස්නායු පද්ධතිය අන්තර්මධ්‍ය නියුරෝනේ. ඊළඟට ඔක්කොගෙම ඉන්නේ චාලක නියුරෝනේ. ඊළඟට අන්තිමට තියෙන්නේ මොකක් හරි කාරකයක් නේ. මොකක් හරි කාරකයක්. කාරක අතේ පේශි, කකුලේ පේශි, ඇඟේ පේශි කො ග්‍රන්ථියක් වෙන්න පුළුවන් දැන් රසවත් ආහාරයේදී කට කෙලීම නම් එතකොට ඒක ප්‍රතිචාරය දක්වන්නේ කේට ග්‍රන්ථි. ඒ ග්‍රන්ථියෝ පේශි කියන්නේ කාරකේ. එහෙනම් බලන් ගියම් පොදුවේ නිරූපණය කරොත් ඕනෑම ප්‍රතික ක්‍රියාවක මුලින් ඉන්නේ ප්‍රතිග්‍රාහකය. ඇස කන නාසය දිව සමෙන් එකක්. ඊළඟට පණිවිඩය යවන්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ සංවේදක නියුරෝනයන්ට. ඊළඟට තියෙනවා මධ්‍ය ස්නායු පද්ධතියේ මොලේ සුසුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝන තමයි ඔක තේරුම් අරන් ප්‍රතිචාරය තීරණය කරන්නේ. ඊළඟට චාලක නියුරෝනයක් දිගේ අදාළ කාරකේ වල පණිවිඩය. එහෙනම් අපිට පොදුවේ නිරූපණය කරන්න පුළුවන් මේ කතාව මේ. පොදුවේ නිරූපණය කරන්න පුළුවන් මේ. පොදු නිරූපණයක් ගන්න පුළුවන් මේ. ප්‍රතිග්‍රාහකෙන් උත්තේජය අරගෙන සංවේදක නියුරෝනයේ දිගේ ටක් ගාලා යවනවා මධ්‍ය ස්නායු පද්ධතියේ අන්තර්හාර නියුරෝනේවත් අන්තර්මධ්‍ය නියුරෝනේ. අන්තර්මධ්‍ය නියුරෝනේ උත්තේජය තේරුම් අරගෙන ප්‍රතිචාරය තියෙන කල ශනිකව චාලක නියුරෝනයක් දිගේ කාරකයට එවුවම කාරකයේදී ප්‍රතිචාරය දැක්වේ. පැහැදිලි. එහෙනම් මේක තමයි
ආවේග ගමන් ගන්න කෙටිම ගමන් මාර්ගයවත් ප්‍රතීක ඡාපයට අදාළ කොටස්. එහෙනම් ප්‍රතීක ඡාපයට අයිති කොටස් මොනවද? ප්‍රතිග්‍රාහකේ, සංවේදක නියුරෝනය, මධ්‍ය ස්නායු පද්ධතිය. ඒ කියන්නේ එක කපාල ප්‍රතීකයක් නම් මොලේ අන්තර්මධ්‍ය නියුරෝනය. සුෂුම්නා ප්‍රතීකයක් නම් සුෂුම්නාවේ අන්තරාර නියුරෝන. අපි පොදුවේ දැන් ලියන්නේ. එතකොට අපි ලියන්න පුළුවන් මධ්‍ය ස්නායු පද්ධතියේ අන්තරාර නියුරෝනය. ඒකෙන් තීරණය කළ ප්‍රතිචාරය චාලක නියුරෝනයේ දිගේ කාරකයට යවම කාරකයේ ප්‍රතිචාරය දැක්වෙනවා. ප්‍රතිග්‍රාහකයේ සංවේදක නියුරෝනයේ මධ්‍ය ස්නායු පද්ධතියේ අන්තරාර නියුරෝනයේ චාලක නියුරෝනයේ කාරකය. ඔය තමයි ප්‍රතීක ඡාපය. ප්‍රතීක ක්‍රියාවකදී ආවේග ගමන් ගන්නා කෙටිම ගමන් මාර්ගයට කියනවා ප්‍රතීක ඡාපය. මෙන්න ප්‍රතීක ඡාපේ කොටස්. ප්‍රතීක ඡාපයට අන්තර්ගත කොටස්. හැබැයි සමහර අය තර්ක කරනවා දැන් ප්‍රතීක ඡාපයට වැටෙන නියුරෝන ටික විතරයි. ඒක නිසා මේ ප්‍රතිග්‍රාහකයයි කාරකයයි නැතුව මේක ලිව්වත් කමක් නැහැ. ඒක ප්‍රතිග්‍රාහකයයි කාරකයයි අයින් කරලා මේ අවයවනේ. මේ දෙක අයින් කරලා ලිව්වොත්. දැන් මෙතන ඇස කන නාසය දිව සම මෙතන ග්‍රන්ථි පේශි. දැන් නියුරෝන ටික විතරක් ලියනවා නම් සංවේදක නියුරෝනේ, මධ්‍ය ස්නායු පද්ධතිය, අන්තරාර නියුරෝනේ, චාලක නියුරෝනේ. නමුත් එහෙම ලිව්වම කිසි තේරුමක් නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් මම නම් ප්‍රතීක ඡාපේ ලියන වෙලාවට ප්‍රතිග්‍රාහකේ ගන්නවා, උත්තේජය අර ගන්නවා. සංවේදක නියුරෝන දිගේ මධ්‍ය ස්නායු පද්ධතිය අන්තරාර නියුරෝන දෙනවා. එයා චාලක නියුරෝන දිගේ ප්‍රතිචාරයට අදාළ පණිවිඩය වෙනවා කාරකයට කාරකේ ක්‍රියාත්මක වෙනවා. ඒතර මේක තමයි ප්‍රතීක ඡාපය. ප්‍රතීක ක්‍රියාවකදී ආවේග ගමන් ගන්නා කෙටිම ගමන් මාර්ගය ප්‍රතීක ඡාපය ලෙස හඳුන්වනවා. මෙන්න ප්‍රතීක ඡාපේ කොටස්. ප්‍රතීක ඡාපේ කොටස්. ප්‍රතීක ක්‍රියාවකදී ආවේග ගමන් ගන්නා කෙටිම ගමන් මඟ ප්‍රතීක ඡාපේ නම් වේ. පහතින් දැක්වෙන්නේ ප්‍රතීක ඡාපයකට අයත් මූලික කොටස්. ප්‍රතිග්‍රාහකේ සංවේදක නියුරෝනයට, එයාගෙන් මධ්‍ය ස්නායු පද්ධතිය අන්තරාර නියුරෝනයට, එයාගෙන් චාලක නියුරෝනයට, එයාගෙන් කාරකයට. ප්‍රතිග්‍රාහකයේ කාරකය නිවැරදිව සම්බන්ධීකරණය කරන්නේ මේවා. එතකොට මේ නියුරෝන මේ කොටස් පර්යන්ත ස්නායු පද්ධතිය, මේක මධ්‍ය ස්නායු පද්ධතිය. පොදුවේ මේක ස්නායු පද්ධතිය. ඒක ප්‍රතිග්‍රාහකයේ කාරකයයි අතර පිටලා තියෙන ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය තමයි කෝඩිනේෂන් එක කරන්නේ. පැහැදිලි? අවබෝධ වුණා? හරි. එහෙනම් උදාහරණයක රත් වූ යමක අත ගැටුණු විට ක්ෂණිකව අත ඉවතට ගැනීමේ ප්‍රතීක ක්‍රියාවට අදාළ ප්‍රතීක ඡාපය අඳ දක්වන්න. විභාගෙදී මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. රත් වූ යමක අත ගැටුණම ක්ෂණිකව අත ඉවතට ගැනීමේ ප්‍රතීක ක්‍රියාවට අදාළ ප්‍රතීක ඡාපය අඳ දක්වන්න කියලා. ඒතර ඔබ වහන්සේලාට මෙහෙම කරන්න පුළුවන්. මේ රූප සටහනකුත් මම තෝරගත්තා එකට පොතේ තියෙනවා. දැන් එතකොට රත් වූ යමක අත ගත්තාම මම කියන්නේ මේකේ පණිවිඩය යවන්න වඩාලේ සුෂුම්නාවට නම් මේක සුෂුම්නාවෙන් පාලනය වෙන සුෂුම්නා ප්‍රතීකයක්. ඒ මේ සුෂුම්නාව ඇඳලා තියෙන සුෂුම්නාවේ හරස්කඩ. එතන මේ බලන්න. හරි. ප්‍රතිග්‍රාහකයේ මගින් මේ රස්නේ ලබා ගන්න ප්‍රතිග්‍රාහක මගින් සංවේද ලබා ගන්න. රස්නේ තමයි සංවේදන. ඒක සංවේදක නියුරෝනේ දිගේ යවුවා සුෂුම්නාවට. ඉතින් සුෂුම්නාවේ මෙතන තියෙන අන්තර්මධ්‍ය නියුරෝනේ සුදු පාටට පේන්නේ අන්තර්මධ්‍ය නියුරෝන. අන්තර්මධ්‍ය නියුරෝනෙන් ඊළඟට චාලක ඒක තීරණය කරනවා රත් වෙච්චලා තියෙන්නේ දැන් ක්ෂණිකව අතිවතර ගන්න ඕනේ. චාලක නියුරෝනේ දිගේ මෙතන චාලක නියුරෝන මෙතන එන්නේ. චාලක නියුරෝන දිගේ අතේ පේශි වලට පණිවිඩය වම අතේ පේශි ක්‍රියාත්මක අතිවතර ගන්න. එතකොට මොකද්ද ප්‍රතීක ක්‍රියාවට අදාළ වෙන්නේ? සම අතේ සම සංවේදක නියුරෝනේ, සුෂුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝනේ, චාලක නියුරෝනේ, අතේ පේශි. එහෙනම් අපි ලියමු බලන්න. right අපි ලියමු බලන්න. මොකද්ද පිළිවෙල? අතේ සම. ඒක අතේ කියන්නේ නැතුව නිකන් සම කිව්වත් හරි. මම එහෙම ලියනනම් අතේ සම අතට අදාළ සම එතනින් උත්තේජ ගන්න. ඊළඟට සංවේදක නියුරෝනේ. සංවේදක නියුරෝනය ඒකෙන් යවනවා සුෂුම්නාවේ අන්තර්මධ්‍ය නියුරෝනයට. ඒ කියන්නේ මේක සුෂුම්නා ප්‍රතීකයක් නම් එහෙම ලියන්න පුරුදු වෙන්න. සුෂුම්නාවේ අන්තර්හාර කිව්වත් හරි. අන්තර්හාර නියුරෝනය. කපාල ප්‍රතීකයක් කියලා හොඳටම දන්නවනම් මොලේ අන්තර්හාර නියුරෝනය කියලා ලියන්න පුරුදු වෙන්න. හැබැයි එහෙම දන්නේ නැත්නම් පොදුවේ නම් ලියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය. මොකද සුෂුම්නාව මොලේ දෙකම එකතු කරා මධ්‍ය ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය අන්තර්හාර නියුරෝනය කියලා ලියන්නේ. නමුත් දැන් මේක අපි හොඳටම දන්නවනේ සුෂුම්නාවෙන් පාලනය වෙන එකක් කියලා. දැන් සුෂුම්නාවේ අන්තර්හාර නියුරෝනය ඒකෙන් යවනවා ඊළඟට චාලක නියුරෝනයට. චාලක නියුරෝනය. චාලක නියුරෝනේ කාරකය. මොකද්ද කාරකය? අතේ පේශි. අතේ පේශි ක්‍රියාත්මක වෙලා තමයි. එතන අතේ පේශි වෙනකොට නිකන් පේශි කියලා ලිව්වත් හරියි. පේශි ක්‍රියාත්මක වෙලා තමයි
ප්‍රතිචාරය දැක්වෙන්නේ. එහෙනම් මේ තමයි ඔය කියන ප්‍රතීක ක්‍රියාවට අදාළ ප්‍රතීක ඡාපය. අතේ සම සංවේදක නියුරෝනේ, සුෂුම්නාවේ අන්තරාහාර නියුරෝනේ, චාලක නියුරෝනේ, අතේ පේශි කාරකය. පැහැදිලි? හරි. ඊළඟට බලමු. හිස දෙසට එන පන්දුවක් දැක ශනිකව හිස පහත් කිරීමට අදාළ ප්‍රතීක ක්‍රියාව සඳහා ප්‍රතීක ඡාපයන් දක්වන්න. හිස දෙසට එන පන්දුවක් දැක්කම ශනිකව හිස පහත් කරනවා. ඔව් ඒකට අදාළ ඒතර ප්‍රතිචාරය ඒක මොලේන් පාලනය වෙන්නේ. මොකද ඇසෙන් ගන්න උත්තේජය මොලේට යවන ලේසි සුසුම්නාවට යවනවට වඩා. එහෙනම් මේක මොලේන් පාලනය වෙන කපාල ප්‍රතීකයක්. එහෙනම් කපාල ප්‍රතීකයට අදාළව අපි ලියමු. හරි. ඒතර අපිට ලියන්න පුළුවන් ප්‍රතිග්‍රාහකයේ ඇස. ඇසෙන් උත්තේජය ගන්න. සංවේදක නියුරෝන. ඇත්තම දෘෂ්ටික ස්නායුවේ තියෙන සංවේදක නියුරෝන දිගේ යවන්නේ. සංවේදක නියුරෝන. සංවේදක නියුරෝනෙන් අපි ඊළඟට යවනවා මොළයේ අන්තරාහාර නියුරෝන. මොකද මේක කපාල ප්‍රතීකයක්. එහෙනම් මොළයේ අන්තරාහාර නැත්නම් අන්තර් මැද කියන්නත් පුළුවන් නියුරෝන. ඒකෙන් ඊළඟට යවනවා චාලක නියුරෝනයට. චාලක නියුරෝනයේ දිගේ මේ පණිවිඩය යවනවා අදාළ පේශි වලට. අදාළ පේශි කියන්නේ ඒතර අපි හරියනු කියන්නේ හිසේ පේශි, බෙල්ලේ පේශි, ඇඟේ පේශි ඔක්කොම ඕනේ හිස පහත් කරන්නේ. right? එහෙනම් පේශි වලට කියලා අපි පොදුවේ ලියමු. පේශි. ඒතර පේශි ගොඩක් ඇදගත් වෙන නිසා පේශි. ඒතර මේ පේශි ක්‍රියාත්මක වෙන ශනිකව හිස පහත් කරනවා. එහෙනම් හිස දෙසට එන පන්දුවක් දැක ශනිකව හිස පහත් කිරීමට අදාළ ප්‍රතීක ක්‍රියාව සඳහා ප්‍රතීක ඡාපයන් දක්වන්න. ඇස, සංවේදක නියුරෝනය, මොළයේ අන්තරාහාර නියුරෝනය, චාලක නියුරෝනය, පේශි. හරි අදාළ පේශි. දැන් මේ විදියට ඔබ වහන්සේලාට දෙන ඕනෑම ප්‍රතීක ක්‍රියාවකට අදාළව ඉස්සලා අවබෝධ කරගන්න මේ ප්‍රතීක ක්‍රියාව කපාල ප්‍රතීකයද සුෂුම්නා ප්‍රතීකයද. මම කියන්නේ මම ඒකට පොඩි ගයිඩ් එකක් දුන්නොත්, පොඩි උදව්වක් දුන්නොත් ප්‍රතිග්‍රාහකයේ වඩා ළඟ සුෂුම්නාවටද මොළයටද කියලා හිතන්න. මොකද ප්‍රතිග්‍රාහකෙන් උත්තේජ ගන්න. ඒ ප්‍රතිග්‍රාහකයේ ඇස වගේ එකක් නම් වඩා ළඟයි මොළයට කපාල ප්‍රතීක. කන වගේ එකක් නම් වඩා ළඟයි මොළයට. නාසය වගේ එකක් නම් වඩා ළඟයි මොළයට කපාල ප්‍රතීක. දිව වගේ එකක් නම් වඩා ළඟයි මොළයට. හැබැයි සම වගේ එකක් නම් මේ පහළ ප්‍රදේශයේ තියෙන වඩා ළඟයි සුසුම්නාව. සුසුම්නා ප්‍රතීක. පැහැදිලිද? සුසුම්නා ප්‍රතීක. එතකොට මේ විදිහට තීරණය කරාම තමයි අපිට මේක ලියන්න පුළුවන් වෙන්නේ මෙතනදී මොළයේ අන්තරාහාර නියුරෝන සුසුම්නාවේ අන්තරාහාර නියුරෝනියද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි. පැහැදිලි කරගත්තා? හරි. හරි. ඊළඟට ප්‍රතීක ඡාපය anu ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයයි. ප්‍රතීක ඡාපය කියන්නේ මිනිසාගේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය. අපි ඉගෙන ගත්ත මිනිසාගේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය නියුරෝනී හෙවත් ස්නායු සෛලය. මිනිසාගේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකය නියුරෝනී හෙවත් ස්නායු සෛලය. මිනිසාගේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය ඒකකයේ සෛලය කියලා නේ. ඒක හරි. ඒ ඕනම ජීවියට අදාළව පොදුවේ ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකයේ නියුරෝනේවත් ස්නායු සෛලය කෘත්‍යමය ඒකකයේ ප්‍රතීක ඡාපය. කෘත්‍යමය ඒකකය මෙන්න මේ ප්‍රතීක ඡාපය. කියන්නේ ක්‍රියාකාරීත්වය ඇති කරන මූලික ඒකකයේ මේ කෙටිම ගමන් මාර්ගය. උත්තේජය ගත්ත ප්‍රතිග්‍රාහකයෙන් කාරකයෙන් ප්‍රතිචාරය දැක්වීම දක්වා වූ ආවේග ගමන් කරන කෙටිම ගමන් මාර්ගය. ඒක තමයි ක්‍රියාකාරීත්වයේ පොඩිම ඒකකය. කෘත්‍යමය ඒකකය ප්‍රතීක ඡාපය. ඒ නිසා ස්නායු පද්ධතියේ ව්‍යුහමය ඒකකයේ නියුරෝනේවත් ස්නායු සෛලය ඒකෙන් තමයි ස්නායු පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. දැනුම් ඒකකයක ක්‍රියාකාරීත්වයේ කුඩාම ඒකකයේ ප්‍රතීක ඡාපය. ප්‍රතීක ක්‍රියාවකදී ආවේග ගමන් කරන කෙටිම ගමන් මාර්ගයේ ප්‍රතීක ඡාපය තමයි මිනිසාගේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකයේ ෆන්ක්ෂනල් යුනිට් එකේ. පැහැදිලි? හොඳයි. එහෙමනම් ඔන්න අපි මිනිසාගේ ස්නායු පද්ධතියට අදාළව මොළය ගැන තවදුරටත් අපි අර ත්‍රිමාන රූප සටහන් වලින් සුසුම්නාව ගැන අවබෝධ කරගෙන ප්‍රතීක ඡාපය ගැන අපි ඉගෙන ගත්තා. හොඳයි. එහෙමනම් අපි ඊළඟ කොටසේදී මිනිසාගේ මේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව තියෙන උපපද්ධතියක් ගැන කතා කරනවා. ඒ තමයි ස්වයං සාධක ස්නායු පද්ධතිය. මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය කියන්නේ මිනිසාගේ ස්නායු පද්ධතිය ආශ්‍රිතව තියෙන උපපද්ධතිය. අපි මේ උපපද්ධතිය ගැන කතා කරනවා. මේ ඉගෙනගත්තු කරුණු හොඳින් අවබෝධ කරගෙන පරිශීලනය කරලා තේරුම් අරගෙන ඉන්නේ. එතකොට අපිට ස්වයං සාධක ස්නායු පද්ධතිය කතා කරලා මේක උපපද්ධතියක් ලෙස ඊළඟට
අස්නායක සමාජමය කොටස සාකච්ඡා කරන්නට පුළුවන්. හොඳයි. එහෙමනම් ඒ කොටස් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තු ඇතුව ඊළඟ කොටසදී හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ කොටසින් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි ඩීපී පිරිවෙන් අධ්‍යාපනය.